समन्ता चक्कवालेषु अत्रा गच्छन्तु देवता सद्दम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्कदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ හැම දිනාම මේ මොහොතේ ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි බලාපොරොත්තු වන්නේ. පින්වත්නි, මේ ජීවිතේ ධර්මය අවබෝධ කරගන්න ශ්‍රාවකෙක් අත්දකින්න ඕන ලෝකේ සදාතනික සත්‍යයක් තියෙනවා. ඒක ලෝකේ සදාතනිකයි. ඒ සදාතනික සත්‍ය මේ බුදු කෙනෙක්ගේ හිතේ උපන් එකක් නෙමෙයි. ඒ සදාතනික සත්‍ය පිළිබඳ ගැඹුරු අදහස බුදුරජාණන් වහන්සේ තමයි මතු කරලා කියන්නේ. හරියට අන්ධයෙකුට මේ ජාති අන්ධයෙකුට උපතින් අන්ධ මිනිහෙකුට ඒ මිනිහගේ ඇස් පේන්නේ නැතිකොට කවුරු හරි බොහොම දක්ෂ වෛද්‍යවරයෙක් ඇවිල්ලා ඒ මිනිහයා මුලාවට පත් වෙලා ඉන්නේ. යාට හරියට අදහසක් නැහැ. මොකද්ද මේ ලෝකයේ තියෙන රිද්මය, මේ ලෝකයේ තියෙන පාරිසරික සාධක, මේ ලෝකයේ තියෙන මිනිසුන්ගේ ආකෘතීන්, මිනිසුන්ගේ චර්යා, මේ ලෝකයේ අත්දකින්න මේ පාරිසරික සාධක මොකක්වත් දන්නේ නැහැ. එතකොට එයා ඒ මොකක්වත් දන්නේ නැතුව ඉන්නකොට එයා හිතාගෙන ඉන්නවා මිනිස්සු කියන්නේ මෙන්න මෙහෙම මෝස්තරේ කණ්ඩායමක් වෙන්න ඇති. මොකද එයා දැකලා නැහනේ. එතකොට මිනිස්සු කියන්නේ මෙහෙමයි, මේ පාරවල් කියන්නේ මෙහෙමයි, ගහකොළ කියන්නේ මෙහෙමයි, යම් අර අතගාලා දැනගත්තේ යම් දැනීමක් තියෙන්නත් පුළුවන්. නමුත් ඒ අන්ධ මිනිස්සයා මුලාවටපත් වෙලා ඉන්නේ. ඒ කියන්නේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය තුළ පිළිගන්න ධර්මයක් මතු කරපු අපගේ බුදුරජාණන් වහන්සේ කියන අනුභූතිය ප්‍රධාන සාධකයක් විදියට පෙන්වද්දී උන්වහන්සේ තමයි මේ ලෝකේ යථාර්ථය මේ අවිද්‍යාවෙන් වැහිලා ගිහින් ඒ අවිද්‍යාවෙන් වැහීම නිසාම පුද්ගලයා තණ්හාවෙන් බැඳිලා යනකොට ඒ තණ්හාවෙන් බැඳිච්ච සත්වයාට ලෝකේ යථාර්ථය පිළිබඳ, ලෝකේ පරම සත්‍ය පිළිබඳ, ලෝකේ ආවේනික ධර්මතාවයේ පිළිබඳ මතු කරලා කිව්වේ අපගේ බුදුරජාණන් වහන්සේ. පින්වත්නි, ලෝකයට ආවේනික සදාතනික සත්‍යය තමයි උන්වහන්සේ මතක් කරන්නේ මේ ලෝකයේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය. ඒ කියන්නේ මේ ලෝකේ ව්‍යාප්ත වෙලා තියෙන ආවේනික ධර්මතාවය. අන්නේ ආවේනික ධර්මතාවයේ මුල් කරගෙන තමයි අද මේ උතුම් ධර්ම දේශනාව ඔබට අපි ඊටාම කරුණාවෙන්, ඊටාම අනුකම්පාවෙන් ඔබට දේශනා කරන්නේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සබ්බේ සංඛාරා අනිච්චාති. මහණෙනි, සියලු සංස්කාර අනිත්‍යයි. යදා පඤ්ඤාය පස්සති. එතකොට මේක ඥානවන්ත කෙනෙක් තමයි මේ සියලු සංස්කාරයන් වල යථා ස්වභාවය දකින්නේ. අත නිබ්බින්දති දුක්ඛේ. ඒක දැකපු ශ්‍රාවකෙක් නිබ්බින්දති. නිබ්බින්දති කියන්නේ කලකිරීමට. කලකිරීමමයි වටින්නේ. ඒස මග්ගෝ විසුද්ධිය. එහෙම කලකිරුණු ශ්‍රාවකයා තමයි විසුද්ධියට, පිරිසුදුකමට, විමුක්තියට බර වෙන්නේ, පිරිසුදු වෙලා යන්නේ. එතකොට ඔය අනිත්‍ය ගැන බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න කාරණේම තවදුරටත් උන්වහන්සේ කියනවා සබ්බේ සංඛාරා දුක්ඛාති. සියලු සංස්කාර දුකයි. යදා පඤ්ඤාය පස්සති. අත නිබ්බින්දති දුක්ඛේ ඒසමග්ගෝ විසුද්ධිය. ඒ විදිහටම පිරිසුදු වෙන මාර්ගයයි දුක ගැන කලකිරීමමයි වටින්නේ කියලා උන්වහන්සේ තවදුරටත් පෙන්නනවා. එතනින් එහාට ගිහින් එහි තවත් බොහෝම සියුම්ම උන්වහන්සේ අපට පෙන්වා දෙනවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ සබ්බේ සංඛාරා අනාත්තා. සියලු සංස්කාර මේ අනාත්මයි. එතකොට අනාත්ම වෙච්ච මේ සියලු සංස්කාරයන් වල යථා ස්වභාවය අපට බුදුරජාණන් වහන්සේ තමයි
පෙන්නලා දුන්නේ. ඒක යදා පඤ්ඤාය පස්සති. ඒතොර ප්‍රඥාවන්තේට තමයි ඒකේ යථා ස්වභාවය අත්දකින්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය කෙනෙකුට ඒක දකින්න බෑ. ප්‍රඥාව මෝරපු කෙනෙකුට තමයි මේ අනාත්ම ස්වභාවය තුල පවතින මේ සියලු සංස්කාරයන් තුල පවතින අනාත්ම ස්වභාවය තේරෙන්න පටන් ගන්නෙ. එතකොට අත නිබ්බින්දති දුක්ඛේ අනාත්ම ස්වභාවය දැක්කට පස්සේ යට කලකිරීමක් ඇති වෙන. ඒ කලකිරීම නිකන් මේ අපිට මේ පොඩි ප්‍රශ්න නිසා ඇති වෙන කලකිරීම, ගෙවල් වල ආරවුල් නිසා ඇති වෙන කලකිරීම, රණ්ඩු සරුවල් වීම නිසා ඇති වෙන කලකිරීම, අන්න ඒ වගේ තත්ත්වයක් නෙමෙයි පින්වත්නි. මේ කලකිරීම කියන්නේ හරිම මේ නෙක්ඛම්මයට බර ඉතා ප්‍රශස්ත අවස්ථාවක්. ඒ කලකිරීම තුළ කිසිම දවසක ජීවිත හානි කරගන්න දැන් අපිට සමන කලකිරුණාම සමහර අය කියනෝනි මට කලකිරිලා ඉන්නේ. දැන් මට පහු කාලේ ආන්න හම්බුණා එක මිනිස්සෙක් ජීවිතේ නැති කරගත්තාම එයාගේ පවුලේ අය මට ඇවිල්ලා කිව්වා මේ ණය වීමක් නිසා ඒ කියන්නේ ණය පියව ගන්න බැරිකම නිසාම මේ ජීවිතය ගැන කලකිරිලා හිටියේ කිව්වා. එතකොට ඒක මහා ප්‍රශස්ත කලකිරීමක් නෙමෙයි. ඒක බොහොම ප්‍රාථමික කලකිරීමක්. මොකද ඒ කලකිරීම ASCII යාට සම්පූර්ණයෙන්ම ජීවිතේ නැති කරගන්න තැනකට යොමු වෙන කලකිරීමක් නෙමෙයි පින්වත්නි. මෙතන කියන මේ අත නිබ්බින්දති දුක්ඛේ කියලා කියන්නේ. එතකොට මේ දුක ගැන කලකිරීමක් අත් වෙන්නේ. ඒක තමයි පිරිසුදු වෙන පාර. ඒක තමයි විසුද්ධියට මාවත. මේ විදිහටනේ අපේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. පින්වත්නි අපි තේරුම් ගන්න අවශ්‍ය මේක තමයි මේ ලෝකේ කියන්නේ ත්‍රිලක්ෂණී කියන්නේ විශ්වයේ ව්‍යාප්තිව පවතින ධර්මතාවයක්. මේ ධර්මතාවයේ තේරුම් ගන්න නැතුව කවුරු හරි කියනවා නම් නිවන් දකින්නවා කියලා නේතන්ට ආනං විජ්ජති. ඒක වෙන්න බැරි දෙයක්. ඒක කවදාවත් අත්දකින්න බැරි ස්වභාවයක්. එතකොට මේක පිළිසිඳ දැනගන්නකොට මේ ලෝකේ ඇත්තටම මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණේ තමයි පවතින්නේ, ඊට වඩා දෙයක් නැහැ කියලා තේරෙනකොට ඒ තේරීම තුලම තමයි පින්වත්නි යා නිකලස් වීමට පටන් ගන්නෙ. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා දැන් පින්වත්නි මේක අපි බොහොම පරිස්සමට ලියා ගන්න ඕන දෙයක්. එතකොට මේක මේ අතීත ස්කන්ධයන් අනුව දුක හටගන්න විදියත් අනාගත ස්කන්ධයන් අනුව යෑම නිසා දුක නිර්මාණය වෙන බවත් තේරුම් අරගෙන මේ මොහොතේ විදර්ශනා ඥානයේ තුලින් මේ අනිත්‍ය ස්වභාවය පිළිබඳ, දුක්ඛදායක ස්වභාවය පිළිබඳ, අනාත්ම ස්වභාවය පිළිබඳ පළල් අවබෝධයක් හදා ගැනීම තුල මේ මොහොතේ සම්පූර්ණයෙන්ම විමුක්තිගාමී වීමේ වැඩපිළිවෙලට කිට්ටු වෙච්ච ශ්‍රාවකයෙක් වෙන්න අපට පුළුවන්. දැන් ඔකට අර භද්‍රක ගාමිනීට කියන භද්‍රක සූත්‍රයේ තියෙනවා සංයුක්ත නිකායේ ගාමිනී ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට මතක් කරනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඒ වෙනකොට බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ මල්ල ජනපදයේ උරුවේල කාශ්‍යප කියන නියම් ගමක් තිබිලා තියෙනවා. ඒ නියම් ගමේ තමයි අපගේ බුදුරජාණන් වහන්සේ වෙනකොට වැඩ සිටියේ. ඒකට මේ නියම් ගමේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට මේ නියම් ගමේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න බව දැනගන්නවා භද්‍රක ගාමිනී කියලා මිනිස්සෙක්. එයා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ සමග සුව දුක් විමසනවා. උන්වහන්සේ සමග සුව දුක් විමසලා උන්වහන්සේ සමග පිළිසඳර කතාවකටත් යොමු වෙලා උන්වහන්සේ සමග බොහොම සතුටු වෙන්න පුළුවන් බොහොම ප්‍රියමනාප කතාවක් ඉවර වෙලා විමසනවා ස්වාමීනි මට ඔබ වහන්සේගෙන් දැනගන්න දෙයක් තියෙනවා. මොකද්ද? මේ දුකේ හට ගැනීමත් දුකේ නිරුද්ධ වීමත් ගැන ඔබ වහන්සේ මට කියන්න. මොකද්ද කිව්වේ? මට මේ දුකේ හට ගැනීමත් දුකේ නිරුද්ධ වීමත් ගැන ඔබ වහන්සේ මට කියන්න. මේක තියෙන්නේ සංයුක්ත නිකායේ භද්‍රක සූත්‍රයේ. ඒතර බුදුරජාණන් වහන්සේ හැම වෙලාවකම මේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ සීමාව තුලම පුද්ගලයාට අවබෝධය හදලා දෙන්න හදනවා. එතකොට ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ සීමාව තුලින් එහාට ගින් අතීන්ද්‍රිය ඥාන දර්ශනින් හෝ එයාට යම් අවබෝධයට හදන්න හදනවා. ඒක මේ මොහොතේ අවබෝධයටපත් වීමක් මිසක් ඔය අපි කතා කරනවා වගේ ඔය මරණ දැන්වීම වල ගහනවා වගේ මේ නිවන් සැප ලැබේවා කියන එකක් මරණින් එහා පැත්තට تعلق කරලා දැම්මට බුදුරජාණන් වහන්සේ පෙන්නපු එක එහෙම එකක්
නෙමෙයි. උන්වහන්සේ මේ මොහොතේ ඇතිවෙන මේ ක්‍රියාවලිය යථා ස්වභාවයේ දැකීම මත සම්පූර්ණයෙන්ම සියලු කෙලෙසුන් අත්හැරලා දාලා විමුක්තියටපත් වෙන වැඩපිළිවෙලක් තමයි බුදුරජාණන් වහන්සේ අපට උගන්වන්නේ. ඒක යථාභූත ඥාන දර්ශනයේ සිට ඇතිවෙන නිර්වේදය තුලත් ඒ වගේම විරාගය තුලත් විමුක්තිය තුලත් විමුක්ති ඥාන දර්ශනීය තුලින් හමාර වෙන වැඩපිළිවෙලක් තමයි උන්වහන්සේ පෙන්වන්නේ. ඒක මේ මොහොතේ අත්දකින්න ඕන එකක්. දැන් බුදුරජාණන් වහන්සේ මේ භද්‍රක සූත්‍රයේදී භද්‍රක ගාමිනීට මතක් කරනවා මම ඔබට අතීත දුක ගැන කියලා ඔබට මේ දුකේ හට ගැනීමත් දුකේ නිරුද්ධ වීමත් ගැන ඔබට මං කියන්න උත්සාහ කරන්නේ කියනවා. හේතුව තමයි අතීත දුක ගැන ඔබට කියලා වැඩක් නැහැ. ඔබට ඉතින් ඒක ගැන කියනවට වඩා අනාගතය ගැන මම ඔබට කියන්න යන්නෙත් නැහැ කියනවා. අනාගතයේ දුක මෙහෙමයි හැදෙන්නේ, දුක මෙහෙමයි මවන්නේ, දුක මෙහෙමයි මැවෙන්නේ. එතකොට අනාගතයේ දුක මෙහෙම ඇති වෙනවා. මේ විදිහ එකක් තමයි අනාගතයට මුහුණ දෙන්නේ කියලා මම උපකල්පන ඔස්සේ ඔබට දුක ගැන කියන්න යන්නෙත් නැහැ. දුකේ ඇතිවීම හෝ දුකේ නැතිවීම අනාගත ලෝකයට ගලපලා මම ඔබට කියන්න යන්නෙත් නැහැ. මම ගාමිනී ඔබට මේ මොහොතේ දුක ඇති වෙන විදියම කියන්නම්. එතකොට ඔබට වඩාත් තේරෙනවනේ දැන්. මේ මොහොතේ දුක ඇති වෙන විදිය ගැන කිව්වම මේ මොහොතේ වඩාත් සංවේදී. එහෙම නැත්නම් මේ අතීත කතාන්දර කියනවටත් වඩා අනාගත කතාන්දර කියනවටත් වඩා මේ මොහොතේම මේ ප්‍රශ්නේ ඇති වෙන විදියත් මේ දුක නිර්මාණය වෙන විදියත් මේ දුක ගැට ගැහෙන විදියත් මම මේ වෙලාවේ ඔබට කියන්නම්. එතකොට ඔබ මේ වෙලාවේ තේරුම් ගන්න කියලා මේ මොහොත ගැන බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. උන්වහන්සේ මතක් කරනවා මේ දුක කියන එක නිර්මාණය වෙලා දුක ඇති වෙන්නේ ඡන්ද රාගය නිසා කියනවා. එතකොට ඡන්ද රාගය නිසා තමයි දුක ඇති වෙන්නේ. දුකට මුල කියනවා කැමැත්ත. මොකද්ද දුකට මුල? කැමැත්ත කියනවා. එතකොට මේ කැමැත්ත මුල් වෙලා දුක ඇති වෙනවා. දුකේ මුල තමයි ආසාව කියනවා. එතකොට දුකේ මූලික ස්වභාවය මොකද්ද? ආසාව. එමනම් ආසාව නිසා කැමැත්ත මුල් වෙලා චන්දරාගය නිසා තමයි මේ දුක ඇති වෙන්නේ. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා අතීත දුක ගැන ඔබට මං කියන්නේ නැත්තේ ඔබට සැක හිතෙන්න පුළුවන්. අනාගත දුක ගැන ඔබට කියන්නෙත් නැත්තේ ඔබට ඒත් සැක හිතෙන්න පුළුවන්. ඒ නිසා මේ මොහොත ගැනම ඔබට මම කියන්නම් කියනවා. භද්‍රක මේක හොඳට අහන්න කියනවා. දැන් ඔබ නන්නා දුනන කෙනෙක් මෙහි මලොත් මේ ගමේ අහවල් තැන අහවල් කෙනෙක් මිය ගියා කියලා ඔබට ආරංචි වුණොත් ඔබට ඔබේ හිතේ දුකක් ඇති වෙනවද කියලා අහනවා. එතකොට යා කියනවා අපෝනේ ස්වාමීනි මට එහෙම දුකක් ඇති වෙන්නේ නැහැ. ඒතට මේ නන්නා දුනන කෙනෙකුට කරදරයක් වුණා, එයාට බරපතල ප්‍රශ්නයක් වුණා, එහෙම ඔබට අහන්න හම්බුනොත් ඔබට දුකයිද කියලා අහනවා. එහෙම දුකක් නැහැ කියනවා. ඒ වගේම භද්‍රක ඔබ දන්න අය මේ නගරේ ඉන්නව නේද කියලා අහනවා කියනවා. ඔබ දන්න කෙනෙක්, අඳුනන කෙනෙක්, ඔබට වඩා හිතයිශී කෙනෙකුට එහෙම ප්‍රශ්නයක් වුණොත්, එහෙම මොකක් හරි යාව අපහසුතාවයටපත් වුණොත්, එයාට කරදරයක් වුණොත්, එයාව නැති වුණොත්, ඒ කියන්නේ යා මිය ගියොත් එහෙම ඔබට දුකක් ඇති වෙනවද නැද්ද අහනවා. අන්න එහෙම කෙනෙක් මිය ගියොත්, එහෙම කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වුණොත්, එහෙම කෙනෙකුට ගැටලුවක් ඇති වුණොත් නම් ස්වාමීනි මට දුකක් ඇති වෙනවා. එතකොට එහෙමනම් මේ දුක ඇති වෙන්නේ චන්දරාගය නිසාමයි. මේ දුකට හේතුව කැමැත්තමයි. එතකොට දුකේ මුල කියන්නේ මොකද්ද? දුකේ මුල කියන්නේ ආසාවට. ඒතර බුදුරජාණන් වහන්සේ මේ කාරණේ පිළිබඳ තවදුරටත් විශ්ලේෂණය කරලා පැහැදිලි කරද්දී උන්වහන්සේ මතක් කරනවා මේක දිග කතාවක්. නමුත් මට මේකට එක කාරණයක් තමයි මෙතන අදාළ කරගන්න ඕන. දැන් බලන්න එතකොට මෙයා කියනවා ස්වාමීනි මට චිරවාසී කියලා පුතෙක් ඉන්නවා කියනවා. ඒ පුතා ඉන්නේ වෙන ගෙදරක කියනවා. එයා මම ළඟ ඉන්නවා නෙමෙයි. හැබැයි ස්වාමීනි මම හැමදාමත් මේ මගේ කොල්ලා හොඳින් ඉන්නවද බලන්න පුරුෂයෙක් යවනවා කියනවා. එතකොට මේ මිනිස්සයා ගිහින් මේ පුතා ගැන තොරතුරු කියන්නේ එන්න ප්‍රමාද වුණොත් මගේ ඇතුළේ ඇවිලෙන්න පටන් ගන්නවා කියනවා. දැන් බලන්න එච්චර අපිට තේරෙන විදිහට කිව්වොත් දැන් ඔබේ දරුවා වැඩට ගිහින් වෙනදා 7:00ට බස් එකකින් බහිනවා නම් එදා යා 7:00ට බස් එකකින් ආවේ නැත්තම් ටිකක් ප්‍රමාදයි නම් ඔබ ඇතුළේ ඇවිලෙන්න පටන් ගන්නව නේද? මොකක් නිසාද? චන්දරාගය නිසා. කැමැත්ත නිසා. ඒ කියන්නේ කැමැත්ත මුල් වෙලා තියෙන්නේ.
ඒ කැමැත්ත මුල් වෙලා නිසා ආසාව තමයි දුකේ මුල පින්වත්නි. එතකොට ඒ ආසාව නිසා තමයි දුක හටගන්නේ. දැන් ඒ අල්ලපු gedara හරි වෙන කොයි හරි ළමයෙක් එන්න ප්‍රමාදයි කියලා කිව්වහමත් මේ අපිට පොඩි දුකක් ඇති වෙන්න පුළුවන්. හැබැයි අර තමන්ගේ දරුවා 7:00මාරට බස් එකකින් බැස්සේ නෑ කියන එක තරම්ම දුකක් කිනවද නෑ. නන්න අඳුරන කෙනෙක් නම් අඳුරන්නෙම නෑ, දැකලත් නෑ, කතා කරලත් නෑ. එහෙම කෙනෙක් සම්බන්ධව ආය ඇවිල්ලා නෑ කියනකොට අපිට දුකක් සමහරට හටගන්නෙම නෑ. එහෙමනම් දුකට හේතුව මොකද්ද? දුක ඇති උනේ චන්දරාගය නිසා. දුක ඇති උනේ වෙන මොකක්වත් නිසා නෙමෙයි. දුක ඇති උනේ චන්දරාගය නිසා. කැමැත්ත මුල් වෙලයි දුක හටගත්තේ. දුකේ මුල ආසාවමයි පින්වත්නි. දුකේ මුල ආසාවට වඩා වෙන එකක් නෙමෙයි. එවනම් අපට තේරෙනවා දුක ඇති උනේ චන්දරාගය නිසායි. දුකට මුල කැමැත්තමයි. එනනම් අපිට තේරෙනවා දුකේ මුල ආසාවමයි කියන කාරණය අපිට ඊටාම පැහැදිලිව තේරෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මතක් කරන හොඳයි භද්‍රක ගාමිනී දැන් ඔබේ ඔය චිරවාසී කියන පුතා ඔබට එන්න ප්‍රමාදයි කියනකොටම ඔබේ දුක ඔබේ හිතේ දුකක් තියෙනවා නම් එහෙමනම් ඔබගේ මේ දුක ඇති උනේ චන්දරාගය නිසාම කියලා තේරෙනවද? අනේ එහෙමයි ස්වාමීනි කියනවා. චන්දරාගයමයි මේ දුකට හේතුව කියනවා. දැන් මට තේරෙනවා ඒක කියනවා. ඊට පස්සේ විමසනවා හොඳයි ඒ දරුවා මැරුණොත් චිරවාසීව මැරුණොත් එහෙම අපිට කෙනෙක් කිව්වොත් එහෙම අනේ කට කැඩිච්ච කතා කියන්න එපා කියලා කියයි අපෝවා කියන්න එපා කියයි අපි. ඇයි මිනිස්සු දුක කියන වචනේ කතා කරන්නවත් කැමති නෑ. ඒකයි සමහර අය බුදුදහමට විරුද්ධ මේක අසුභවාදයක් කොයි වෙලෙත් දුක ගැන කතා කරනවා අනිත්‍ය ගැන කතා කරනවා පින්වත්නි අනිත්‍ය ලෝකේ අනිත්‍යයට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. වෙනස් වෙන ලෝකේ වෙනස් වෙන දේවල් වලට වඩා වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්නත් එපා. එහෙම මේ ලෝකේ බලාපොරොත්තු වෙන්න පුළුවන්කමකුත් නෑ. වෙනස් වෙන ලෝකයක අපි මේ නැවතිලා ඉන්නේ. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ මතක් කරන හොඳයි ඔබේ ඔය චිරවාසී කියන කොල්ලා මලොත් එහෙම මොකද කියලා අහනවා. ස්වාමීනි මගේ දරුවා මැරුණොත් මට වෙන දේ හිතාගන්න බෑ. සමහර විට මගේ හෘදයාබාධයක් වගේ එකක් ඇති වෙලා මැරිලා යන්නත් පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ විමසනවා හොඳයි භද්‍රක ගාමිනී එහෙමනම් දුක ඇති වුණේ චන්දරාගේ නිසාමයි කියලා තේරෙනවද කියලා අහනවා. එහෙමයි කියනවා. දුකට මුල්ුණේ කැමැත්තමයි කියලා තේරෙනවද අහනවා. එහෙමයි කියනවා. දුකේ මුල ආසාවමයි කියලා දැන් තේරෙනවද කියලා අහනවා. එහෙමයි කියනවා. ඊට පස්සේ විමසනවා භාග්‍යවතුන් වහන්සේ මේ ආසාවම නම් දුකට හේතුව ඔය චිරවාසී කියන ඔයාගේ පුතාගේ අම්මයි කියන්නේ ඔයාගේ බිරිඳ. ඔයාගේ බිරිඳ මේ දැකපු නිසා නේද රාගයක් උපන්නේ. දැකපු නිසා නේද ඔබේ හිතේ ප්‍රේමයක් උපන්නේ. ඔව් කියනවා. එහෙමනම් මේ ඇස කන නාසය දිවකය මනස කියන ආයතන මුල් කරගෙනමයි පින්වත්නි චන්දරාගය උපදින්නේ. අපිට නොදැකපු කෙනෙක් ගැන නොඅහපු දෙයක් ගැන අපට කැමැත්තක් උපදින්නේ නැහැ. එහෙමනම් ඇස නිසා, කන නිසා, දිව නිසා, නාසය නිසා මේ විදියට පින්වත්නි මේ ආයතන 6 නිසාම තමයි පින්වත්නි චන්දරාගය උපදින්නේ. ඒතර මේ චන්දරාගය දුරු කිරීම තමයි නිස්සරණී කියලා මතක් කරන්නේ. චන්දරාගය දුරු කිරීමමයි බුදුරජාණන් වහන්සේ මේ පංචස්කන්ධය තුළ නිස්සරණී විදියට අපට පෙන්වලා දෙන්නේ. ඒ කියන්නේ මේකෙන් තේරුම් ගන්න පින්වත්නි මේ දුක කියලා කියන්නේ මේ කැමැත්ත මුල් කරගෙන පවතින දෙයක්. ඒතර දුක කියලා කියන්නේ මේ දුක ඇති වෙන්නේ චන්දරාගය නිසාමයි ඊට වඩා දෙයක් නිසා නෙමෙයි. එතකොට මේ චන්දරාගය නිසා ඇති වෙන දුකේ යථාර්ථ ස්වභාවය අපට අපගේ බුදුරජාණන් වහන්සේ තමයි පෙන්නලා දුන්නේ. උන්වහන්සේ නොහිතිනට අපට එහෙම එකක් තේරෙන්නේ නැහැ. පින්වත්නි මේ සියලු සංස්කාරවල ස්වභාවය තමයි අනිත්‍ය වෙන ස්වභාවය. එතකොට දැන් අනිත්‍ය වෙන ස්වභාවය කියලා කිව්වහම දැන් මෙතන අපිට හරි ගැඹුරු වචනයක් තියෙනවා සංඛාර කියන එක. සංස්කාර කියන එක. දැන් මෙතන සබ්බේ සංඛාරා අනිච්චාති කියන තැන සංස්කාර කිව්වේ පොදු වචනයක් විදියට. මෙතන සංඛාර කියලා කිව්වේ
හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්ත දේවල් කියන අදහසින්. මෙතන සංකාර කියලා කිව්වේ අර පටිච්ච සමුප්පාදේ අවිජ්ජා පත්‍ය සංකාරා කියපු තැන කතා කරන සංකාරත් නෙමෙයි. ඒකත් ඇතුළත් තමයි. නමුත් ඒ අදහසින්ම නෙමෙයි. එතන සංකාර කිව්වේ කුසලයටයි අකුසලයටයි ධ්‍යාන සිත් වලටයි එතන සංකාර කියලා කිව්වේ. එතන යම් ලඝුවීමක් තියෙනවා. එතකොට පටිච්ච සමුප්පන්න න්‍යායට පරිබාහිරව පංචස්කන්ධය තුල සංකාර අපි මේක විස්තර කරලා ඇත්තටම කියලා තිනවා මේ ප්‍රඥා නාලිකාවෙම. නමුත් මෙතනත් මේ සංකාර කියන වචනේ මතුවලා තියෙන නිසා මේක තේරුම් ගන්න එක ටිකක් හොඳයි. දැන් සංඛාර කියනකොට පංචස්කන්ධය තුල සංකාර කියලා කිව්වනේ දෙයක්. පංචස්කන්ධයේ තියෙනවනේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා. එතන සංකාර කියන්නේ මොකද්ද? රූප සංචේතනා, ශබ්ද සංචේතනා, ගන්ධ සංචේතනා විදියට රූපේ නිසා ඇතිවෙන සිතුවිලි, ශබ්දේ නිසා ඇතිවෙන සිතුවිලි, ගන්ධ සුවඳ නිසා ඇතිවෙන සිතුවිලි, රස නිසා ඇතිවෙන සිතුවිලි මේ විදියට කියනවනේ සංකාර කියලා. එතකොට ඒ සංකාරත් නෙමෙයි. මෙතන පොදු වචනයක් අරන් තියෙන්නේ. එතකොට එතන කිව්වේ රූපේ නිසා ඇතිවෙන සිතුවිලි වලටනේ සංකාර කිව්වේ. එතකොට පටිච්ච සමුප්පාදයේ සංකාර කිව්වේ මේ පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර කතාවටනේ. මේ කියන්නේ කුසලයටයි අකුසලයටයි ධ්‍යාන සිත් වලටයි. දැන් මෙතන කියන්නේ පොදු අදහසක්. සබ්බේ සංඛාරා අනිච්චාති සබ්බේ සංඛාරා දුක්ඛා කියනකොට හේතුන් නිසා හටගත්ත සියලු දේවල් අනිත්‍යයි කියන එක. එතකොට හේතුන් නිසා හටගත්ත යම් දෙයක් තියනවාද ඒ හේතුන් නිසා හටගත්ත සියලු දේවල් අනිත්‍යයි කියන අදහසින් තමයි මෙතන භාග්‍යවතුන් වහන්සේ සංකාර කියලා කිව්වේ. ඇත්තටම සියලු සංස්කාරවලට පින්වත්නි ආවේනික తත්වයේ තමයි, ඒ කියන්නේ සංස්කාරවල ආවේනික ධර්මතාවය, ආවේනික ස්වභාවය තමයි අනිත්‍ය වෙලා යනවා. අනිත්‍ය වෙලා යාම. එතකොට මේ අනිත්‍ය වීම නිසා තමයි අනිත්‍ය වූ යම් දෙයක් තියෙනවා නම් අනිත්‍ය වූ නිසා මේ දුක වෙනවා කියනවට වඩා අනිත්‍ය නම් ඒක දුකයි කියන එක මෙතන. අනිත්‍ය නිසා දුක කියලා ගත්තොත් එහෙම එතන අර්ථය පොඩ්ඩක් වෙනස් වෙනවා. අනිත්‍ය නිසා දුක කියනවට වඩා යමක් අනිත්‍ය නම් තමයි දුක වෙන්නේ. අනිත්‍ය නම් ඒ තුල දුක පවතිනවා. දුක නම් දුක කියලා ස්වභාවයක් තියෙනවා නම් ඒක ආත්ම වශයෙන් මේ ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. දැන් ආත්ම හෝ ආත්ම නෑ කියලා අපිට කෙලින්ම කියන්න බෑ. ඒක ආත්මද එහෙමත් නැත්නම් ආත්ම නැද්ද කියලා කියන්න බෑ. ආත්ම කියලා අපි කතා කරොත් එහෙමත් නැත්නම් ආත්මයක් නෑ කියලා කතා කළොත් එහෙම එක්කෝ සාස්වත දෘෂ්ටියටත් එක්කෝ අසාස්වත දෘෂ්ටියටත් වැටෙනවා. ඒ කියන්නේ මරණින් පස්සේ උපතක් තියෙනවා කියලා සමහර අය පිළිගත්තා. මරණින් පස්සේ උපතක් නැහැ කියලා සමහර අය පිළිගත්තා. උපතක් තියෙනවා කියලා කියපු අය සම්පූර්ණයෙන්ම උපතක් තියෙනවා කියපු අය ඊටාම දුක් සහිත ප්‍රතිපදාවක් අත්කිලමතාන යෝගයට බැහැගත් වැඩපිළිවෙලකට අවතීර්ණය වුණා. සමහර අය කිව්වා නෑ මරණින් පස්සේ එහෙම ක්‍රියාවලියක් නෑ. ඒ නිසා ණය වෙලා හරි ගිතෙල් කාලා ඔය තියෙන දේක් බලාන වෙන දෙයක් වෙච්ච දෙන් අපිට ඉතින් මේක කරන්න දෙයක් නෑ කියලා මේ මිනිස්සු කාලා බීලා ජීවිතේ ගෙවුවා. ඒ කියන්නේ ඒගොල්ලෝ කාමසුකල්ලි ගානු යෝගී ජීවිතයකට බැහැගත්තා. ආත්ම හෝ ආත්ම නෑ කියලා අපිට කෙලින්ම කියන්න බෑ. මොකද බුදුරජාණන් වහන්සේ එහෙම පැනවීමක් කරලා නෑ. අනාත්ම කියන ස්වභාවය කියන්නේ යමක් දුක් සහිතයි නම් ඒක මගේ ඒ කියන්නේ තණ්හා මාන දිට්ටි වශයෙන් අල්ලන්නේ ඒක කිසි දෙයක් නෑ කියන අදහස තමයි මෙතන තියෙන්නේ. එතකොට ආත්මද අනාත්මද කියලා හොයනවට වඩා මෙතන අපි තේරුම් ගන්න ඕන අදහස තමයි මේ අසෘතවත් පෘථග්ජන භාවයේ නිසා තමයි මේ ආත්ම හෝ ආත්මද ආත්ම නැද්ද වගේ තැනකින් අල්ලන්න හදන්නේ. ඒකට අසෘතවත් පෘථග්ජනයා. ඒ කියන්නේ අසෘතවත් පෘථග්ජන භාවයේ ආර්යයන් වහන්සේලා දකින්න දන්නේ නැතිකම, ආර්ය ධර්මයට දක්ෂ නැතිකම නිසා තමයි මේ සංස්කාරවල ඇත්ත తත්වයේ තේරුම් ගන්න නැතුව මේ සංස්කාර තුල එයා සත්වයේ පුද්ගලයෙක් දකින්න පටන් ගන්නවා. ආත්ම කියලා දෙයක් තියෙනවා කියලා එයා විශ්වාස කරනවා. ආත්මයයි පංචස්කන්ධයයි එකක් විදියට එයා දකිනවා.
එතකොට රූපේ තුල තමයි ආත්මය කියලා එකක් බැහැගෙන තියෙන්නේ. කියන්නේ මම කියලා තත්වයක් මේ රූපේ තුල තමයි තියෙන්නේ. රූපයෙන් පරිබාහිරව මම කියලා තත්වයක් නැහැ. මම කියන්නේ රූපේටම තමයි. රූපේ කියන්නේ මටම තමයි. ඊට පස්සේ මේ වේදනාව කියන්නේත් මටමයි. වේදනාව තියෙන්නේ මගේ ඇස්සේ. මා තුළම වේදනාව කියලා එක්කුත් තියෙනවා. වේදනාවයි මමයි දෙකක් නෙමෙයි එකක්. මේ විදිහට යා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධය තුල ආත්ම වශයෙන් යා ග්‍රහණය කර ගැනීමක් තියෙනවා. ඒ කියන්නේ ආත්මය කියන්නේ පංචස්කන්ධයටමයි. මම කියන්නේ පංචස්කන්ධයට. මා තුළ තමයි පංචස්කන්ධේ පවතින්නේ වගේ යාර ලෝකේ මේ සංස්කාරවල ඇත්ත తත්වයේ තේරුම් ගත්තේ නැති නිසා වැරදි විදිහට පින්වත්නි අල්ලන්න පටන් ගන්නවා. එතකොට මේ අල්ලන්න පටන් ගැනීම තුළ එයාට මේ පංචස්කන්ධ ලෝකයේ සත්වයක් පුද්ගලයෙක් විදිහට පේන්න පටන් ගන්නවා. එතකොට ඒක යාගේ දැක්මේ තියෙන ප්‍රශ්නයක්. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ සංස්කාරවල යථා ස්වභාවයේ තේරුම් ගත්ත කෙනෙක් මේක නිකන් අහගත්ත නෙමෙයි මේක දැකගත්ත ශ්‍රාවකෙක් ඒ අනිත්‍ය තුල දුක් සහිත භාවයත් දුකක් පවතිනවා නම් ඒ දුක් වීම නිසා ඒ කියන්නේ දුකක් නම් ඒක අනාත්මයි මගේ වසඟේ තණ්හා මාන දිට්ඨි වශයෙන් අල්ලන්න පුළුවන් දෙයක් මේකේ ඇත්තේ නෑ කියලා එයා දකින්න පටන් ගන්නවා. එහෙම දකිනකොට මොනවා ගැනද මේ ස්කන්ධයන් පිළිබඳ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකිනකොට ස්කන්ධයන් පිළිබඳ පින්වත්නි මේ ස්කන්ධයන් පිළිබඳ අනිත්‍ය ස්වභාවය පිළිබඳ දුක්ඛදායක ස්වභාවය පිළිබඳ අනාත්ම ස්වභාවය පිළිබඳ දකිනකොට අත නිබ්බින්දති දුක්ඛේ එයාගේ ජීවිතය තුළ නිර්වේදයක් මතුවෙනවා. නිර්වේදේ මතුවෙන්න හේතුව තමයි පින්වත්නි යථාභූත ඥාන දර්ශනම් පජානාති. යථාභූත ඥාන දර්ශනි. එයා ඇත්ත හැටියෙන් දකිනවා. කොහොමද ඇත්ත හැටියෙන් දකින්නේ? එතකොට අනිත්‍ය දේ අනිත්‍ය විදියට දකිනවා. මේ ලෝකයේ සියලු සංස්කාරයන් අනිත්‍යයි. හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්ත යමක් තියෙනවා නම් හේතුන් ප්‍රත්‍යයන්ගෙන් හටගත්ත සියලු දේවල් අනිත්‍යයි. එතකොට හේතු ඒ කියන්නේ මේ ලෝකේ තියෙනවනේ සංකත අසංකත කියලා පින්වත්නි බෙදීමක් තියෙනවනේ. ඒ කියන්නේ ලෝකයේ තියෙන්නේ සංකත අසංකත ක්‍රියාවලියක් විතරයි. ඒ කියන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්ත සියලු දේවල් සංකතයි. ඒවට කියනවා සංකත ධර්ම කියලා. එතකොට සංකත ධර්ම වලට ප්‍රතිවිරුද්ධ වචනේ තමයි අසංකත කියලා කියන. අසංකත කියන්නේ නිවනට. හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්ත සියලු දේවල් වල පින්වත්නි පවතින ආවේනික විශ්ව ධර්මතාවය තමයි අනිත්‍ය වෙලා යන එක. අනිත්‍ය වීම නිසා අනිත්‍ය නම් ඒක දුකයි කියන එක, දුක නම් ඒක අනාත්මයි. තණ්හා මාන දිට්ඨි වශයෙන් අල්ලන්න කිසි දෙයක් නැහැ කියන එක තමයි අර සංකත දේවල් වල ස්වභාවය. නමුත් ඒ සංකත දේවල් වල ස්වභාවය එහෙම වුණාට අසංකත කියන්නේ නිවන තුල නිවන අසංකත වෙන්නේ නිවන තුල පින්වත්නි අර න්‍යායානුකූලව න්‍යායක් විදියට අපි පෙන්නපු අනිත්‍ය ස්වභාවයක්, දුක්ඛදායක ස්වභාවයක්, අනාත්ම ස්වභාවයක්, කෙලෙස් සහිත ස්වභාවයක්, දුකක් පවතින ස්වභාවයක්, මේ සසර වශයෙන් මේ ගැටලු පවතින ස්වභාවයක්, මරණ වශයෙන් පවතින ස්වභාවයක්. අපි අර කතාවට නම් කියනවා තමයි නිවන් පුරේ රුවන් දොර ඇරියවා වගේ කතාන්දර ඔය බස්වල එහෙම බෝඩ් වල ගහලා තියෙන්නේ. ඇත්තටම නිවන කියන්නේ පුරයක් නම් නිවන කියන්නේත් සංකත තත්ත්වයක්. නිවන කියන්නේ අනුරාධපුරේ කියන්නේ ටවුන් එකක් කියන එකනේ, නගරයක් කියන එක. නිවන නගරයකුත් නෙමෙයි. නිවන තුල පින්වත්නි ඔය ඒ වාක්‍යවල ඒවා නිකන් ගහගත්ත අදහස්නේ. නිවන් පුරේ රුවන් දොර ඇරේවා කියන්නේ නිවන අනුරාධපුරේ වගේ ටවුන් එකක් වෙන්නත් බෑ, රුවන් දොරක් තියෙන්නත් බෑ. මොකද නිවන ටවුන් එකක් නම් රත්තරම් දොරක් නිවනේ තියෙනවා නම් ඒක සංකතයක්. එතකොට ලෝකේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්ත සියලු දේවල් සංකතයි. මේ සංකත දේවල් වල ආවේනික ස්වභාවය තමයි විශ්ව ධර්මතාවය තමයි අනිත්‍ය වීම, අනිත්‍ය නම් දුකටපත් වීම, දුකක් නම් අනාත්ම වීම කියන ලෝකේ ආවේනික ධර්මතාවය. නිවනේ එවැනි අසංකතයක් නිසා, කියන්නේ හේතු සංකත ස්වභාවයක් නැති නිසා නිවන තුල පින්වත්නි න්‍යායාත්මකව හටගත් අනිත්‍ය ස්වභාවයක්, කෙලෙස් සහිත ස්වභාවයක්, සසර ගැටලු සහිත ස්වභාවයක්, මරණ සහිත ස්වභාවයක්, මේ සියලු කරුණු වලින් විනිර්මුක්තයි.
එතකොට මේ පින්වත්නි අපි මේ කාරණේදී බොහොම පරිස්සමට තේරුම් ගන්න ඕන දෙයක් තමයි මේ ක්‍රියාවලිය පිළිබඳ ඊටාම සියුම් දැක්මක් හදාගන්නේ නැතුව. ඒ කියන්නේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයේ පිළිබඳ ප්‍රඥාවෙන් දකින ස්වභාවයක් දකින්න නැතුව මේ වචන අදහස අල්ලගත්තට යාගේ සම්පූර්ණීම් ඕලාරික කෙලෙස් ටික කැඩි කැඩි යන ස්වභාවයක් අපට අත්දකින්න ලැබෙන්නේ නැහැ. එතකොට මේ දුක අපට තේරෙන්නේ නැත්තේ අපි අවිද්‍යාවෙන් වැහිලා ඉන්න නිසා. එතකොට අවිද්‍යාවෙන් වැහිලා ඉන්න නිසාම මේ නාම රූප ධර්මයන්ගේ ත්‍රිලක්ෂණයේ ආවේනික ස්වභාවය අපට හොයාගන්න බෑ. නාම රූප දෙකේම ආවේනික ස්වභාවය තේරුම් ගන්නේ නැතුව මේ දුක හමාර කරගන්නවා කියලා දෙයක් නිර්වේදයක් ඇති කර ගැනීමක් ගැන අපට අදහසක් ඇති කරගන්න බෑ. එතකොට නිර්වේදයක් දැන් මේ ගාථාවෙම තියෙනවා අත නිබ්බින්දති දුක්ඛේ. එතකොට දුක ගැන කලකිරීමක් ඇති වෙන්න නම් ප්‍රධාන වශයෙන් හේතු වෙන්නේ යථාභූත ඥාන දර්ශනේ. යථාභූත ඥාන දර්ශනය කියන්නේ ඇත්ත ඇතිම හැටියෙන් දකිනවා. හදාගත්ත මේ මායාවෙන් අයින් වෙලා ඇත්තම කතාව ඇත්තම විදිහට දකිනවා. ඇත්තම විදිහට දකින්න එකට කියනවා යථාභූත ඥාන දර්ශනය කියලා. ඒ යථාභූත ඥාන දර්ශනය නිසා තමයි අපේ අභ්‍යන්තරයේ තුල නිර්වේදයක්, නිබ්බිදාවක්, කලකිරීමක් මේ ඇත්තට මේක පින්වත්නි නික්කම්මේ මුල් කරගත්ත කලකිරීමක් ඇති වෙන්නේ, නිර්වේදයක් ඇති වෙන්නේ. ඒ නිර්වේදයේ නිසාම තමයි පින්වත්නි විරාගයක්, නොයලුණු ස්වභාවයක් හිත තුල ඇති වෙන්නේ. දැන් නොයලුණු ස්වභාවයක් අපි තුල ඇති වෙන්නේ නැති මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයේ සත්‍ය වූ යථාර්ථවාදී වූ ඇත්තම ස්වභාවය අපට තේරෙන්නේ නැතිකම නිසා. එතකොට මේ ඇත්තම ස්වභාවයේ තේරුම් ගන්නකොට මේ පවතින තත්වය ගැන කලකිරීමක් ඇති වෙනවා. කලකිරීම නිසා තමයි විරාගයක් මතුවෙන්නේ. විරාගය කියන්නේ නොයල්මක් ඇති වෙන්නේ. නොයල්ම නිසා තමයි විමුක්තියක් ඇති වෙන්නේ. මිදීමක්. මිදීම නිසා තමයි පින්වත්නි මිදුනා කියන ක්ෂය වීමේ ඥානයක් උපදින්නේ. ආසවක්ඛය ඥානය. එතකොට ක්ෂය වීමේ ඥානයක් උපදින්නේ. එතකොට යා පළවෙනියෙන්ම මේ පංචස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ස්වභාවයේ යථාර්ථ රීතිය දැක ගන්නවා නම් එයා මේ පංචස්කන්ධ ක්‍රියාවලිය බොහොම හොඳින් මේ විස්තර වශයෙන් අයා තේරුම් ගන්න දක්ෂ වෙන්න ඕන. පින්වත්නි සාමාන්‍යයෙන් අපි නිවන් දකින නිවන කියන ආවේනික බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න මේ සුන්දර වැඩපිළිවෙලට බැහැ ගන්න කෙනෙක් මේ නිවන මෙනෙහි කරලා නිවන් දකින්නේ නැහැ පින්වත්නි. නිවන මෙනෙහි කර ඉඳලා කවුරුත් නිවන් දකින්නේ නැහැ. ඒ නිවන මෙනෙහි කරන්ඩ ඒකට ආවේනික ස්වභාවය ගැන අපිට ප්‍රායෝගික අත්දැකීමක් නැති නිසා නිවන මෙනෙහි කර නිවන් දකින්නවා කියන එක අපිට හරියට හිතා ගන්න බෑ. ඒ නිසා අපි ඒකට උපක්‍රමයක් පාවිච්චි කරනවා. මොකද්ද? ඊට මෙහා පැත්තේ තියෙන හේතු ප්‍රත්‍යයන්ගෙන් ඇතිවෙච්ච සියලු දේවල් වල යථා ස්වභාවය ඇති කරගන්නවා. එතකොට මේ හේතු ප්‍රත්‍යයන්ගෙන් ඇතිවෙන යථා ස්වභාවය ඇති කරගන්නවා කියලා කියන්නේ මේ අනිත්‍ය ස්වභාවය, මේ ආත්ම දුක්ඛදායක ස්වභාවය, ආත්ම වශයෙන් ගන්න මේකේ කිසි දෙයක් නැහැ කියන ස්වභාවය මේක තේරුම් ගන්නකොට හේතු ප්‍රත්‍යයන්ගෙන් ඇතිවෙච්ච සියලු දේවල් වල ආවේනික ස්වභාවය. තව විදිහකින් කිව්වොත් මේ සංකත ස්වභාවයේ පවතින සියලු දේවල් දැනගන්නකොට යාට අර අසංකත වූ ඒ කියන්නේ විමුක්තිය පිණිස අදාළ වැඩපිළිවෙලට අවතීර්ණ වෙන්න පුළුවන්. ඒකට අවතීර්ණය වෙන එකම ක්‍රමවේදය කියලා මේක කියන්න බෑ. නමුත් මේ විදියට දැක්කාම මේ ප්‍රඥාවන්ත ශ්‍රාවකෙක් පංචස්කන්ධය පිළිබඳ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් යා දැක්ම හදාගත්තට පස්සේ එයාගේ සම්පූර්ණයෙන්ම දුක කෙලවර වෙන්න පටන් ගන්නවා. ඒතර බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ රූපයේ අනිත්‍ය භාවය දැනගන්න ඕන. දැන් නාම රූප ධර්මයන්ගේ තුල තමයි මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ ස්වභාවය දකින්න ඕනේ. එතකොට එයා රූපේ පළවෙනියෙන්ම අනිත්‍ය වෙලා යන විදිය එයා දකින්න පටන් ගන්නවා. එතකොට රූපයේ තියෙන අනිත්‍ය ස්වභාවය එයා දකින්නකොට රූපයේ අනිත්‍ය ස්වභාවය එයා තේරුම් ගන්නකොට ඒ තේරුම් ගැනීම තුල පින්වත්නි යාට තේරෙනවා මේ තුල දුකට වඩා වෙන මොකක්වත් එකක් ඇත්තේ නැහැ කියලා. මේ තුල මේක හොඳටම තේරුම් ගන්න පුළුවන් මේ රූපේ ඇති වෙලා නැති වෙලා යන ස්වභාවය දැනගත්තම. දැන් අපි මීට කලින් උදේශනාවක් කරලා තියෙනවා. දැන් රූපේ නම් යා රූපේ පිළිබඳ කාරණා 7ක් දැනගන්න ඕනනේ.
රූපං පජානාති රූපේ දැනගන්න ඕන. රූපේ කියන්නේ දැන් මෙතන රූපේ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූතයන්ගෙන් හටගත්ත රූපේ ගැන මේ කතා කරන්නේ. එතකොට මේ සතර මහා භූතයන්ගෙන් හටගත්ත රූපේ නිට්ටය වශයෙන් පැනවීමක් කරන්න පුළුවන් කමක් නැහැ කියලා එයා දැනගන්නවා. හේතුව රූපේ හැදිලා තියෙන ආහාර ප්‍රත්‍යයෙන්නේ. කන බොන ආහාරයෙන් රූපේ හැදිලා තියෙනවා නම් ආහාරය නිරුද්ධ වෙනකොට රූපේ නිරුද්ධ වෙලා යනවා නම් මේකේ මේ නිට්ටය සුඛ වශයෙන් පවත්වන්න මොකක්වත් නැහැ කියලා එයා දැනගන්නවා. රූපේ යථා ස්වභාවය දැනගන්නවා. එතකොට රූපේ යථා ස්වභාවය දැනගන්නකොට ඒ රූපේ නිරුද්ධ කරන ප්‍රතිපදා විදියට බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නු වැඩපිළිවෙලත් එයා දැනගන්නවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. ඊට පස්සේ යා රූපේ ආස්වාදයක් දැනගන්නවා. දැන් මේ රූපේ නිසා ආස්වාදයක් තියෙනවා පින්වත්නි. මේ රූපේ නිසා ඔබට ওই හතර මහා භූතයන්ගෙන් හැදිච්ච රූපේ නිසා ඔබට යම් ආස්වාදයක් තියෙනවා නම් සොම්නසක් තියෙනවා නම් ඒක තමයි පින්වත්නි රූපේ ආස්වාදය. එහෙමනම් මේ රූපේ ආස්වාදයක් තියෙනවද නැද්ද? රූපේ ආස්වාදයක් තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ රූපේ ආස්වාදයක් තියෙනවද නැද්ද කියන එක නෙමෙයි. රූපේ පවතින ආස්වාදය අනිත්‍ය වෙලා යනවා. ඒක එක දිගට දීර්ඝ කාලනව පවතින්නේ නැහැ. රූපේ ආදීනවේ කිව්වේ ඒකයි. රූපය එක දිගට පවතින්නේ නැති නිසා රූපේ අනිත්‍ය වෙලා යනකොට රූපේ දුකටපත් වෙලා යනකොට රූපේ විපරිණාමයටපත් වෙනකොට අන්නේ විපරිණාමීම තමයි පින්වත්නි රූපේ ආදීනවේ. ආදීනවයක් තියෙන එක තමයි ප්‍රශ්නේ. රූපේ ආස්වාදය දිගට පවතිනවා නම් ඒක අනිත්‍ය වෙන්නේ නැත්තම් ඒක එක දිගට නතර නොවි පවතින එකක් නම් විපරිණාමයටපත් වෙන්නේ නැත්තම් පින්වත්නි මේ රූපේ කිසිම ගැටලුවක් නැහැ මේක එක දිගට පවතින තත්වයක් නා. නමුත් තියෙන ගැටලුව තමයි මේ පවතින රූපේ ආදීනවයක් තියෙනවා. මොකක්ද ආදීනවේ? රූපේ ආදීනවේ තමයි අර රූපේ සතර මහා භූතයන්ගෙන් හටගත්ත මේ රූපේ නිසා, කොණ්ඩේ නිසා, හම නිසා, රවුල නිසා, එහෙමත් නැත්නම් නියපොතු නිසා, ඇඳුම් පැළඳුම් නිසා මේ බාහිර රූපේ සරස ගන්න දේවල් නිසා මේ කාරණා නිසා පින්වත්නි රූපේ ඇසුරු කරගනිමින් රූපේ මුල් කරගනිමින් ඔබට යම් ආස්වාදයක් තියෙනවා නම් ඒ ආස්වාදේ අනිත්‍ය වෙලා යනවා. ඒ ආස්වාදේ වෙනස් වෙලා යනවා. ඒ ආස්වාදය පින්වත්නි මේ විපරිණාමයටපත් වෙනවා. ඒ රූපේ ආස්වාදය එක දිගට ඒ වෙනස් වීම අනිත්‍ය වීම විපරිණාමයටපත් වීම තමයි පින්වත්නි රූපේ ආදීනවය. අන්න එහෙම ආදීනවයක් තියෙන නිසා තමයි රූපේ නිස්සරණයට එන්න ඕන. රූපේ නිස්සරණය කියන්නේ එතකොට මේ අනිත්‍ය ස්වභාවය දැනගන්න ඕන. රූපයෙන් නිදහස් වීම පිණිස. රූපයෙන් නිදහස් වෙනවා කියලා කියන්නේ රූපේ ආස්වාදයක් තියෙන නිසා යා රූපේ නිස්සරණයට එනවා. රූපේ නිස්සරණය කියලා කියන්නේ රූපේ කෙරෙහි ඔබ තුල පවතින චන්දරාගයේ දුරු කිරීම. දැන් අපි ඉස්සෙල්ලා මතක් කරානේ භද්‍රක ගාමිනීට කිව්වනේ දුක ඇති වුණේ සම්පූර්ණයෙන්ම චන්දරාගය නිසා කියලා. චන්දරාගය නිසා කැමැත්ත මුල් වෙලා තමයි මේ දුක ඇති වුණේ. එතකොට දුකේ මුල ආසාවම තමයි අර භද්‍රක ගාමිනීට බුදුරජාණන් වහන්සේ වදාරනවනේ. එතකොට නොදකපු රූපයක් ගැන ඔබට රාගයක් එහෙමත් නැත්නම් ප්‍රේමයක් උපදින්නේ නැහැ. එහෙමනම් රූපය නිසාම තමයි පින්වත්නි මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ. එතකොට යා රූපය පිළිබඳ අනිත්‍ය ස්වභාවය වෙනස් වෙලා යන ස්වභාවයක් තමයි තියෙන්නේ කියලා දැනගන්නවා. මේ රූපය එයා රූපේ තුල දුක්ඛදායක ස්වභාවයත් එයා දැනගන්නවා. රූපේ නිසා මේ ජරා මරණ කියන දුකින් කෙලවර වෙන විදිය. එතකොට මේ රූපයේ තුල දුකට වඩා වැඩි දෙයක් නැති බවත් එයා දැනගන්නවා. මේ පවතින රූපේ ස්වල්ප මොහොතකින් වෙනස් වෙලා අපි හිතනවට වඩා උඩු යටිකුරු වෙලා මේ අපි හිතනවට වඩා විශාල දුක්ඛ ස්කන්ධයක් අපි කරා පමුණවන්න පුළුවන් දෙයක් රූපේ කියලා දැනගන්නවා. ඊට පස්සේ යා මේ රූපය තුල යා දකින්නවා පින්වත්නි ඒක මේ රූපේ කියන්නේ මම තුල පවත්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ රූපේ මගේ නෙමෙයි. මේ රූපේ මම කියලා හිතුවට මගේ වසඟේ පවත්වන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා යා අනාත්ම වශයෙන් මේ රූපය දකින්න පටන් ගන්නවා. එතකොට ඒ විදිහට රූපය දකින්නකොට ඊට පස්සේ නාම ධර්මයන් වලත් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ස්වභාවය ආ දකින්න පටන් ගන්නවා. දැන් මේ නාම ධර්ම ටිකක් ක්‍රියාත්මක වෙනවනේ අපේ ඇතුලේ. එතකොට රූප වේදනා සංඥා සංකාර විඥාන. දැන් මේක නාම රූප විදියට බෙදුවොත් එහෙම වේදනාවයි සංඥාවයි සංකාරයයි විඥානයයි මේ ඔක්කොම
නාම ධර්මයන් වලට අයිති කොටස්නේ පින්වත්නි. එතකොට දැන් ඔබ හොඳට බලන්න මේ නාම ධර්මයන් වලට අයිති වේදනා සංඥා සංකාර විඥාන කියන ක්‍රියාවලියත් හුළඟක් වගේ ඇති වෙලා නැති වෙලා යාමක් විතරයි තියෙන්නේ. ඊට වඩා වැඩි දෙයක් නැහැ. ඒ වැඩි දෙයක් නැති නිසා තමයි අනාත්ම වෙන්නේ. මගේ වසඟේ තියන්න බැරි වෙන්නේ. දැන් සාමාන්‍ය මිනිහෙක් මේ වේදනාව මගේ කියලා කල්පනා කරනවා. වේදනාව මම කියලා කල්පනා කරනවා. වේදනාව මගේ වසඟේ තියන්න පුළුවන් කියලා කල්පනා කරනවා. නමුත් වේදනාවේ ඇත්තම කතාව තේරෙනවා. වේදනාව කියන්නේ හුළඟක් වගේ ඇති වෙලා නැති වෙලා යන දෙයක්. එහෙමනම් අපිට තේරෙනවා වේදනාව අනාත්ම ස්වභාවයට අයිති දෙයක්. අපි මේ ආත්ම වශයෙන් ඇල්ලුවාට වේදනාව අනාත්ම ස්වභාවයට අයිති දෙයක්. අනාත්ම ස්වභාවය කියලා කියන්නේ අනාත්ම ස්වභාවය කියන්නේ අර යමක් අනිත්‍ය නම් ඒක දුකයිනේ. අනිත්‍ය නිසා දුක කියලා නෙමෙයි. අනිත්‍ය නම් ඒක දුකයිනේ. දුක නම් ඒක අනාත්මයිනේ. දුක නම් අනාත්මයි. ඒක මගේ වසඟේ පවත්වන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා එයා දැනගන්නවනි පින්වත්නි. එහෙම දැනගන්නකොට අපට තේරෙනවා මේ මගේ කියන හැඟීම ඒක හැඟීමක් විතරයි ඇත්තටම. ඒ කියන්නේ මගේ කියලා දෙයක් නැහැ. මගේ කියන එක ඇත්තටම හැඟීමක් විතරයි. ඒතර දරුවෝ විදියට, සාරි විදියට, ඉඩකඩම් විදියට, ගෙවල් දොරවල් විදියට හදාගත්ත දේවල් මගේ ඔළුවේ ඇති වෙච්ච හැඟීමක් විතරයි. ඒක මම හදාගත්ත හැඟීමක්. ඒතර බාහිර ලෝකේ තියෙන කිසිම දෙයක් මගේ නෙමෙයි. ඒක මගේ කියලා මම හැඟීමක් හදාගෙන තියෙනවා. දැන් අනාත්ම ලක්ෂණේ කල්පනා කරන්න කියන්නේ තේමනි බුදුරජාණන් වහන්සේ කතමාචානන්ද අනත්ත සංඥා ඉදානන්ද බික්ඛු අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා ඉතිපටි සංචික්කති චක්කුං අනත්තා රූපං අනත්තා. අන්න බලන්න මේ සෝතං අනත්තා සද්ධා අනත්තා ගානං අනත්තා ගන්ධා අනත්තා ජීවා අනත්තා රස අනත්තා. මෙන්න මේ විදිහටනේ බුදුරජාණන් වහන්සේ අනාත්ම කියන ස්වභාවය කල්පනා කරන්න කියන්නේ. එතකොට මේ ඇස කියන්නේ මගේ නෙමෙයි. ඇසට ගැටෙන රූපත් මගේ නෙමෙයි. ඇසට ගැටෙන රූපත් අනාත්ම වශයෙන් දකින්න කියනවා. දැන් මම ඒක තමයි කිව්වේ. මේ මගේ කියන හැඟීමක්ම විතරයි. මම මේ දරුවෝ කියලා බාහිර හැඟීමක් හදාගත්තට ඒ අනිකේ හැඟීම හදාගත්තාම ඒ හදාගත්ත එක නිසාම දුක ඇති වෙනවා. අර චන්දරාගය නිසා. කොහොමද? දැන් මගේ ඔළුවේ ඉන්නවනේ මං හදාගන්නවා මේ මගේ දරුවා කියලා ඔළුවේ හදාගන්නවා දරුවාට අදාළ ආකෘතියක්. එතකොට ඒ ඔළුවේ හදාගත්ත දරුවාගේ ආකෘතියට අනුව තමයි මම එළියෙන් හම්බෙන දරුවා ගලපන්නේ. ඒතර ඒක පුංචි කාලේ ඉඳලා අපි හදාගත්ත දෙයක්. මගේ දරුවාගේ කොණ්ඩේ මෙහෙමයි, මගේ දරුවාගේ හැම මෙහෙමයි, මගේ දරුවාගේ ඇඟ මෙහෙමයි, මගේ දරුවා ඇවිදින්නේ මෙහෙමයි, මෙහෙම හදාගන්නවා. එතකොට ඒකට අනුව එළියේ ඉන්න දරුවා බලනවා. එතකොට එළියේ ඉන්න දරුවා සංකතයක්නේ, හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්ත දෙයක්නේ. දැන් හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්ත හැම දෙයක්ම අනිත්‍ය වෙලා යනවා, දුකටපත් වෙලා යනවා, අනාත්ම වෙලා යනවා. හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්ත දේවල් වල ආවේනික ස්වභාවය අනිත්‍ය දුක් අනාත්ම නම් ඒක මගේ කියලා මගේ වසඟේ තියන්න පුළුවන් කියලා මගේ තියෙන නොදන්නාකමට මගේ තියෙන අවිද්‍යාවට මම ඒක අල්ලගෙන තියනවා පින්වත්නි. ඒ අල්ලගෙන තියෙන නිසා මගේ ඔළුවේ ඉන්න දරුවාට අනුව එළියේ දරුවා මැචුන් නැත්තම්, ඒ කියන්නේ ගැළපිලා ගියේ නැත්තම්, මගේ ඇතුලේ ඉන්න දරුවා එළියේ ඉන්න දරුවට අනුව ගැළපිලා ගියේ නැත්තම් මගේ හිතේ දුකක් හට ගන්නවා. පින්වත්නි, ඇත්තටම මේක හැඟීමක් විතරයි කියලා දැනගත්තට පස්සේ මේ හැඟීමක් විතරයි කියලා දැනගන්න එක නිසාම යා එළියේ ඉන්න දරුවා වෙනස් වෙනකොට එයාට ප්‍රශ්නයක් නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ කොහොමද අනාත්ම ස්වභාවය දකින්න කිව්වේ? එයා දකින්න ඕන කතමාචානන්ද අනත්ත් සංඥා ඉදානන්ද බික්ඛු අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා ඉතිපටි සංචික්කති චක්කුං අනත්තා රූපං අනත්තා. එතකොට ඇස මම නෙමෙයි, ඇස මගේ නෙමෙයි, ඇස මගේ ආත්මේ නෙමෙයි, ඇස තණ්හා මාන දිට්ඨි වශයෙන් අල්ලන්න පුළුවන් දෙයක් නෙමෙයි. එහෙමනම් ඇසට ගැටෙන බාහිර රූපත් මම නෙමෙයි, රූපත් මගේ නෙමෙයි, රූපත් මගේ වශයෙන් පවත්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක නිකන් හැඟීමක් විතරයි කියලා දකිනවා. එතකොට තමයි අර මේ පංචස්කන්ධය මුල් කරගෙන මේ නිකන් නාම ධර්ම ටිකක් දැනීම් ටිකක් ඇති වෙලා නැති වෙලා යාමක් විතරයි තියෙන්නේ.
ඊට වඩා වෙන මොකක්වත් මේකේ ඇත්තේ නෑ කියලා Tamanට පේන්න පටන් ගන්නවා. දැන් උදාහරණයක් විදිහට බලන්න දැන් අපි හිතනවා මේ දිව මගේ කියලා. ඒ කියන්නේ මේ රසය මගේ කියලා අපි කල්පනා කරනවා. එතකොට එහෙම කල්පනා කරන මම අපි හිතනවා මේ රහ තියෙන්නේ මගේ ඇතුලේ කියලා. දැන් අපි හිතමු කේක් කෑල්ලක් කියලා. දැන් කේක් කෑල්ලක් තිබ්බාම මේ කේක් කෑල්ල අපි මේ කන්න ලෑස්ති වෙනකොට දැන් කේක් කෑල්ල තියලා දැන් කේක් කෑල්ල අනුභව කරන්න යාලා ලෑස්ති වෙනකොට අපි හිතනවා මේ කේක් කෑල්ලේ තමයි රහ තියෙන්නේ කියලා. එක්කෝ අපි හිතනවා දිවේ තමයි රහ තියෙන්නේ කියලා. ඇත්තටම බලාගෙන යද්දී මේක දිවේ ඇති වෙච්ච එක්කුත් නෙමෙයි කේක් කෑල්ලේ තිබුණු දෙයක්ුත් නෙමෙයි. ඇත්තටම වෙලා තියෙන්නේ මේ දැන් බලන්න මේක යථාභූත ඥාන දර්ශනය ඇති වුණොත් තමයි නිර්වේදය ඇති වෙන්නේ. දැන් මේ ගාථා තුනේම තියෙන්නේ සබ්බේ සංඛාරා අනිච්චාති කියලා, සබ්බේ සංඛාරා දුක්ඛාති කියලා, සබ්බේ ධම්මා අනාත්තා කියලා සියලු ධර්ම මේ අනාත්මයි කියලා එතනින් පස්සේ කියනවා මේක ප්‍රඥාවෙන් දකින්න ඕන කියලා. ඒ කියන්නේ යථාභූත ඥාන දර්ශනය හදාගත්තට පස්සේ එයා තුල ඇති වෙනවා විශේෂ දෙයක්. අත නිබ්බින්දති නිබ්බිදාවක් නිර්වේදයක් ඇති වෙනවා. එතකොට නිර්වේදයක් කලකිරීමක් ඇති වෙන්නේ මේක ඇත්ත ඇති හැටියෙන් දැක ගන්නකොට. දැන් අපි හිතනවා කේක් කෑල්ලේ තමයි රහ තියෙන්නේ කියලා. ඇත්තටම කේක් කෑල්ලේ නෙමෙයි රහ තියෙන්නේ. එතකොට අපි සමහර කෙනෙක් හිතන්න පුළුවන් නිකන් දිවේ රහ තියෙන්නේ කියලා. දිවෙත් නෙමෙයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. අපි හිතනවා මේක ආත්ම වශයෙන් අල්ලන්න හදනවා මේ දිව හරි. ඒකයි බුදුරජාණන් වහන්සේ මතක් කරේ රසයත් අනාත්ම වශයෙන් දකින්න ඕන, දිවත් අනාත්ම, ඒ කියන්නේ මේ බාහිර තියෙන කෑමත් අනාත්ම වශයෙන් දකින්න ඕන, දිවත් අනාත්ම වශයෙන් දකින්න. ඒ කියන්නේ රසයයි දිවයි දෙකම අනාත්ම වශයෙන් දකින්න කිව්වේ ඒකයි. ඒතර නැත්තම් මේ අනාත්ම ස්වභාවය තේරෙන්නේ සියුම් දැනීම හදා ගන්න ඕන කොහොමද? දැන් කේක් කෑල්ල අනුභව කරනකොට පින්වත්නි ඔබ කේක් කෑල්ල අඳුනගත්තා. එතකොට කේක් කෑල්ල දකින්නවා එක්ක කේක් කෑල්ල ඔබට පේනවා. එතකොට කේක් කෑල්ල පෙනුනහම කේක් කෑල්ල ඔබ කනකොට ඔබ තුල ජීවහා විඥානයක්, චක්කු විඥානයක් එක්කම ජීවහා විඥානයක්, මනෝ විඥානයක් මේ විදිහට විඥානස්කන්ධයක් ඔබ තුල ඇති වෙනවා. එතකොට මේ සියුම් දැනීම ඔබ හදා ගන්න ඕන. හදාගන්නේ නැතුව මේක නිකන් වාක්‍යයක් කිව්වට අපිට වැඩක් නෑ. එතකොට දැන් කේක් කෑල්ල අනුභව කරනකොට ජීවහා විඥානස්කන්ධයක් ඔබ තුල ඇති වෙනවා. අපි මේ රහක් හොය දඟලුවාට කේක් කෑල්ලේ රහ තියනවා කියලා අපි හොය ගියාට ඇත්තටම වෙලා තියෙන්නේ ඔබ ඇතුලේ විඥානස්කන්ධයක පහළවීමක් විතරයි. ඒතර ජීවහා විඥානේ පහළ වෙලා විඥානස්කන්ධයක් පහළ වුණා. ඊට අනුව ඔබ කේක් කෑල්ල අඳුන ගන්නවා. කේක් කෑල්ල අඳුන ගන්නවා. රස වශයෙන් අඳුන ගන්නවා. ඇඹුල් රස, තීත්ත රස, පැණි රස මේ විදිහට ඕනම කෑමක් රස වශයෙන් අඳුන ගන්නවා. පාට වශයෙන් ඔබ අඳුන ගන්නවා. එතකොට රස වශයෙන් පාට වශයෙන් ඔබ කේක් කෑල්ල අඳුන ගන්නකොට එතකොට විශේෂයෙන්ම දැන් ජීවහා විඥානේ නම් රස වශයෙන් අඳුනගන්නේ. රස වශයෙන් අඳුන ගන්නකොට ඒ රස වශයෙන් අඳුනා ගැනීම තුල පින්වත්නි ඔබ තුලම ඇතුලේ සංඥා ස්කන්ධයක් පහළ වෙලා. විඥානස්කන්ධයට අනුව අඳුනා ගැනීම තුල සංඥා ස්කන්ධයක් පහළ. අපි මේක නානා පරයයන් මේ ප්‍රඥා නාලිකාවේදීම අපි කියලා තියෙනවා. මම මේ තව දුරටත් මේ අනාත්ම ස්වභාවයක් තියෙන්නේ මේක මේ අපි හිතන විදිහේ ස්වභාවයක් නෙමෙයි. මේක නිකන් අපේ හැඟීම් ටිකක් විතරයි. මේක අපේ යථාර්ථයේ දැක්කේ නැත්නම් සම්පූර්ණයෙන්ම නිකලස් වීමක්, හිතේ කෙලස් නිරුද්ධ කිරීමක් අත්දකින්න බෑ කියන එක තේරෙන්නයි මම ඔබට මේක තව දුරටත් විස්තර කරන්නේ. දැන් බලන්න ඔබ තුල ජීවහා විඥානය ඇති වුණා, කේක් කෑල්ල දකින්නකොට චක්කු විඥානය ඇති වුණා. මේ සියලු ක්‍රියාවලින් ඇස්සේ විඥානස්කන්ධයක් පහළ වුණා. ඒ විඥානස්කන්ධයට අනුව පින්වත්නි ඔබ තුල සංඥාස්කන්ධයක් පහළ වුණා. රස වශයෙන් ඔබ කේක් එකේ රස අඳුනගත්තා. චොකලට් රසය, පැණි රසය මේ විදිහට ඔබ අඳුනගත්තා. අඳුනා ගන්නකොටම ඔබ තුලම ඇතුලේ ඇති වුණා මේ නාම ධර්ම ටිකක් ඔබේ අභ්‍යන්තරය තුල සංඥා ස්කන්ධයක් විදියට. එතකොට මේ නාම ධර්ම ටික ඇති වෙනකොට පින්වත්නි හඳුනා ගැනීමට අනුව ඔබ තුල ඔබේ අභ්‍යන්තරය තුල එක්කෝ සැප වේදනාවක් උපදිනවා, එක්කෝ දුක් වේදනාවක් උපදිනවා. එක්කෝ මධ්‍යස්ත විඳීමක්, සැප දුක් රහිත විඳීමක් ඔබ තුල ඇති වෙනවා. එක්ක සැප වේදනාවක් ඇති වෙනවා, එක්ක දුක් වේදනාවක් ඇති වෙනවා, එක්ක මධ්‍යස්ථ විඳීමක් නේ ඇති වෙන්නේ.
සමහරට කේක් එක රසයි වගේ නම් චොකලට් රහට වඩාත් කැමති නම් එයාගේ හිත තුළ සැප වේදනාවක් ඇති වෙලා ඒ සැප වේදනාව තුළ හිත හිමීට රාගානුසයට බැහැ ගන්නවා. දුක් වේදනාවක් තුළ සමහරට වෙන රහ නැත්තම් එයා කැමති නැත්තම් ඒ කේක් කෑල්ල කෑම තුළ එයාගේ හිත දුක් වේදනාවට බැහැ ගන්නවා. දුක් වේදනාව තුළ පටිඝානුසයට බැහැ ගන්නවා. ඇත්තටම පින්වත්නි කෙනෙක් අහන්න පුළුවන් සැප වේදනාව හැම සැප වේදනාවක් තුළම රාගානුසයට හිත බහිනවද කියලා. හැම දුක් වේදනාවක් තුළම හිත පටිඝානුසයට බහිනවද කියලා කෙනෙක් අහන්න පුළුවන්. පින්වත්නි ඇත්තටම හැම සැප වේදනාවක් තුළම ප්‍රහාණය කරන්න ඕන අනුසය ධර්මයයි. හැම දුක් වේදනාවක් තුළම ප්‍රහාණය කරන්න ඕන පටිඝය කියන අනුසයයි. ඒවනම් හැම සැප විඳීමක් තුළම හිත රාගානුසයට බැහැ ගැනීමක් නැහැ. හැම දුක් වේදනාවක් තුළම පටිඝානුසයට බැහැ ගැනීමක් නැහැ. දැන් චූල වේදල්ල සූත්‍රය වගේ දේශනාවල තියෙනවා හැම සැප වේදනාවක් තුළම හිත රාගානුසයට බහින්නේ නැහැ. විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත පඨම ධානයේට යම් කෙනෙක් සමවැදිලා එයා ඒ ධානයේ තුලින්ම තණ්හාව ක්ෂය කරලා දාන්න හදනවා නම් ඒ ධානයේ තුල ඇතිවෙන සැපේ තුල රාගානුසයක් නැහැ කියනවා. එහෙම රාගානුසය නොවැඩෙන්නේ නිරාමිස සුඛ වේදනාව තුල විතරයි. ඒතර රහතන් වහන්සේලාට නිරාමිස සුඛ වේදනාවක් තියෙනවා. නමුත් ඒ වේදනාවට ඒ උන්වහන්සේලාගේ ඒ ක්‍රියාවලිය වගේ නෙමෙයි අපේ සාමාන්‍යයෙන් ඕලාරික ක්‍රියාවලිය. ඒකයි උන්වහන්සේ මේ චූල වේදාල සූත්‍රය වගේ දේශනාවල තියෙන්නේ හැම සැප වේදනාවක් තුළම හිත රාගානුසයට බැහැ ගැනීමකුත් නැහැ. ඒ වගේම තමයි හැම දුක් වේදනාවක් තුළම හිත පටිඝානුසයට බැහැ ගැනීමකුත් නැහැ. දැන් සමහර වෙලාවට අපිට තේරෙනවා අනේ කවද්ද මේ අරහත්වේ සාක්ෂාත් කරන්නේ කොහොම හරි මේ කෙලෙස් වලින් අයින් වෙන්න පුළුවන් නම් හොඳයි. මේ කෙලෙස් ප්‍රශ්نين ගැලවිලා යන්න පුළුවන් නම් හොඳයි. කොහොමද මේ වැඩපිළිවෙල තුලින් නිදහස් වෙන්නේ කියලා යම් කෙනෙක් මේ මිදීම පිණිසම මිදීම මුල් කරගෙන හිතේ දොම්නසක් ඇති වෙන්න පුළුවන්. ඒ දොම්නස තුල පින්වත්නි පටිඝානුසයට හිත බැහැ ගැනීමක් නැහැ. එතනක් තියෙන දොම්නසක් තමයි අනේ මේ වැඩපිළිවෙලින් ඉවර වෙන්න පුළුවන් නම් හොඳයි. ඉවර වෙලා මේ වැඩපිළිවෙල හමාර කරගන්න පුළුවන් නම් හොඳයි. අනේ කවද්ද මේක කරගන්නේ කියලා අර මිදීම මුල් කරගෙන දොම්නසක් ඇති වෙනවා. ඒ දොම්නස තුල පටිඝානුසයට හිත බැහැ ගැනීමක් නෑ. දැන් කේක් කෑල්ල කනකොට රහයි නම් අපිට සැප වේදනාවක් උපදිනකොට ඒ වේදනාව තුල පින්වත්නි හිත රාගානුසයට බැහැ ගන්නවා. ඒතර ඇත්තටම වෙලා තියෙන්නේ මගේ කේක් කෑල්ලේ ප්‍රශ්නයක් නෙමෙයි, දිවෙත් නෙමෙයි ප්‍රශ්නය. මගේ ඇතුලේ මේ හුදු වේදනා ස්කන්ධයක් ඇති වෙලා. වේදනා ස්කන්ධයක් පහළ වෙලා. එතකොට මේ වේදනා ස්කන්ධයත් ඇති වෙලා නැති වෙලා යෑමක් විතරයි තියෙන්නේ කියලා යා මනසින් දකිනවා. ඒකත් අනිත්‍ය වශයෙන් දකිනවා. මේ ඒ ඇති වෙච්ච වේදනාවත් අනිත්‍ය වෙලා යාම නිසාම ඒක මගේ වසඟේ පවත්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක මගේ දෙයක් නෙමෙයි. මගේ ආත්මය කියලා වේදනාව අල්ලන්න බෑ කියලා යා දකිනවා. එතකොට වේදනා ස්කන්ධයක් පහළ වුණ ඊට අනුව පින්වත්නි හිතේ සිතුවිලි ටිකකුත් පහළ වෙනවා. කේක් කෑල්ලට අනුව දිවට අනුව පින්වත්නි ජීවා සම්පස්සජා වේදනාවට අනුව දිව මුල් කරගෙන ඇති වෙච්ච වේදනාව තුල එයාගේ හිතේ සම්පූර්ණයෙන්ම සිතුවිලි ටිකක් ඇති වෙනවා. චිත්ත චෛතසික ධර්ම ටිකක් ඇති වෙනවා කේක් කෑල්ලට අනුව සිතුවිලි ටිකක්. එතකොට මේ සිතුවිලි වලට කියනවා සංකාරස්කන්ධය කියලා. එතකොට සංස්කාරස්කන්ධයක් කේක් කෑල්ල නිසා මගේ ඇතුලේ ඇති වෙලා තිනවා. ඊට අනුව රූපස්කන්ධය වෙනස් වීමක් ඇති වෙනවා. ඕක ඊටාම ප්‍රකට කතාවක්. ඒ කියන්නේ නාම ධර්ම ඇසුරින් රූපස්කන්ධය වෙනස් වීමක් ඇති වෙනවා. දැන් බලන්න කේක් කෑල්ල නිසා ඇතිවෙච්ච පංචස්කන්ධ ධර්ම ඇති වෙලා නැති වෙලා යනවා. එතකොට ඇති වෙලා නැති වෙලා යන නාම ධර්මයක් තුල අනිත්‍ය වීමක්, අනිත්‍ය වීම නිසාම අනිත්‍ය නම් ඒක දුක් සහිත වීමකුත්, දුකයි නම් ඒක මේ කේක් කෑල්ල මගේ කියලා හිතුවට ඒ තුල පින්වත්නි මගේ ඇතිවෙච්ච නාම ධර්ම ටිකක් විතරයි තියෙන්නේ. ඒ නාම ධර්ම වල තුල ඇති වෙලා නැති වෙලා යෑමක් නම් ඒක මගේ වසඟේ තියන්න පුළුවන්. මගේ ආත්මය මේක මටයි අයිති විදියට පැනවීමක් කරන්න පුළුවන් කමක් නෑ පින්වත්නි. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න හැම වෙලාවකම ඔබ තුල මේ යථාභූත ඥානෙ උපදව ගන්න. ඒ යථාභූත ඥානෙ උපදිනකොට තේරෙනවා හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්ත සියලු දේවල් අනිත්‍ය දේවල්.
යම් දෙයක් ඒතර හේතු ප්‍රත්‍යයන්ගෙන් හට නොගත් ඒ කියන්නේ අසංකත දෙයක් විදිහට බුදුරජාණන් වහන්සේ නිවන පෙන්වුවේ නිවනට මෙහා පැත්තේ තියෙන හැම දෙයක්ම හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගෙන ඇති වෙලා නැති වෙලා යන දේවල්. එහෙමනම් ඒක අනිත්‍ය නම් ඒක දුක් සහිතයි. ඒක දුක් සහිත නම් ඒ තුල තණ්හා මාන දිට්ඨි වශයෙන් අල්ලන්න පුළුවන් යම් දෙයක් නැහැ කියලා යා දැනගන්නවා. එතකොට අපිට තේරෙනවා මෙතන තියෙන ප්‍රශ්නේ තමයි වේදනා සංඥා සංකාර විඥාන කියන මෙන්න මේ දේවල් මේ හැඟීමක් විතරයි. ඒ කියන්නේ ඇත්තටම මේ තුල මම කියලා ස්වභාවයක් නැහැ. මගේ කියලා ස්වභාවයක් මේ තුල පවත්වන්න පුළුවන් කමක් නැහැ. එතකොට කැමැත්ත හෝ අකමැත්තක් නෙමෙයි හේතුන් නිසා හටගත්ත යම් දේවල් ටිකක් තියෙනවා. හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යන ක්‍රියාවලියක් තියෙන්නේ. මේ ක්‍රියාවලිය තුල මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ස්වභාවය ආවේනික ස්වභාවයක් හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්ත සියලු දේවල් වල ආවේනික ධර්මතාවයක් නිවනට මෙහා පැත්තේ තියෙන සියලු දේවල් හේතු ප්‍රත්‍යයන්ගෙන් ඇති වෙලා හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යන ස්වභාවයක් තියෙන්නේ කියලා දකිනකොට එයා සම්පූර්ණයෙන්ම මේ ත්‍රිලක්ෂණී පිළිබඳ අවබෝධ කරනවා. අවබෝධ කරනකොට එයා හිතේ ඒ යථාභූත ඥාන දර්ශනයත් ඒ කියන්නේ මේ පංචස්කන්ධ ධර්මයේ පිළිබඳ හුදු නාම ධර්ම ටිකක් ඇති වෙලා නැති වෙලා යනවා විතරයි කියලා එයා දැනගන්නකොට ඒ නාම ධර්ම ටික මුල් කරගෙන අපි අර කේක් කෑල්ල ගැන උපමා කරේ. ඒතකොට කේක් කෑල්ලේ ප්‍රශ්නිකුත් නෙමෙයි, දිවේ ප්‍රශ්නිකුත් නෙමෙයි, මගේ ඇතුලේ තියෙන නාම ධර්ම ටිකක ක්‍රියාත්මක වීමක් විතරයි තියෙන්නේ. ඇත්තටම මේ තුල තියෙන්නේ මේ හැඟීමක් විතරයි. මේ හැඟීමත් මේ දරුවා විදිහට බිරිඳ විදිහට ස්වාමී හැම දෙයක්ම මේ අඳුනගත්ත දේවල් රූප සංඥා වශයෙන්, ශබ්ද සංඥා වශයෙන්, ගන්ධ සංඥා වශයෙන්, රස සංඥා වශයෙන් අඳුනගත්ත හැම දෙයක් තුළම ඇති වෙලා නැති වෙලා යන ස්වභාවයක් තියෙන්නේ. සත්වේක් පුද්ගලයෙක් පණවන්න බෑ කියන යථාභූත ඥාන දර්ශනයට එනකොට එයාට නිර්වේදයක් ඇති වෙනවා. නිබ්බිදාවක් ඇති වෙනවා. ඒ නිබ්බිදාව නිසාම තමයි පින්වත්නි එයා තුල නොයල්මක් හටගන්නේ. ඒ නොයල්ම නිසාම තමයි පින්වත්නි අර මේ ගාථාවලම තියෙන අත නිබ්බින්දති දුක්ඛේ කියන එක අල්ලගෙන තමයි මම මේ පැහැදිලි කරන්නේ. නිර්වේදයේ නිසාම යථාභූත ඥාන දර්ශනීයට එනවා. මොකද්ද? සියලු සංස්කාර අනිත්‍යයි. ඒක යථාභූත ඥාන දර්ශනීයකට එනවා. නිකන් ගාථාවේ තේරුමට නෙමෙයි. සියලු සංස්කාර දුකයි. සියලු ධම්ම අනාත්මයි. ඒ යථාභූත ඥාන දර්ශනීයට එනවා. ඒක ප්‍රඥාවෙන් දකිනවා. දකින්නේ කොහොමද? මේ පංචස්කන්ධයේ තුලම තමයි දකින්නේ. අර කේක් කෑල්ල දැක්කා වගේ ඇත්තටම කේක් කෑල්ල නිසා රූප විඥානස්කන්ධේකුත් විඥානස්කන්ධයට අනුව සංඥාස්කන්ධේකුත් වේදනාස්කන්ධේකුත් සංකාරස්කන්ධේකුත් ඊට අනුව රූපස්කන්ධේකුත් ඇති වුණා. මෙතන රූපස්කන්ධය අපි වෙනමනි කතා කළේ. නමුත් මේ විදියට ඇති වෙලා මේක නිකන් හැඟීමක් විතරයි. ඇති වෙලා නැති වෙලා ගියා බලාගෙන ඉද්දි මේකේ කැලේ තිබ්බරහකුත් නෙමෙයි මගේ ඇතුලේ ඇති වෙච්ච ක්‍රියාවලියක් කියලා යා දකිනවා. දැන් උදාහරණයක් විදිහට හිතන්න මෙහෙම. දැන් ඔබ ඉස්සරහා ඇපල් ගෙඩියක් තියෙනවා. දැන් හිතන්න ඔබ ඉස්සරහා ඇපල් ගෙඩියක් තියෙනවා කියලා. දැන් ඇපල් ගෙඩිය දිහා ඔබ බලනවා. බලනකොට ඔන්න චක්කු විඥානය ඇති වුණා. එතකොට ඇපල් ගෙඩිය නිසා දකින්නකොට මේක සාමාන්‍ය පෘථග්ජන කෙනෙක් මේ දැකීම නිසා ප්‍රපංච ලෝකයකුත් නිර්මාණය කරගෙන යා රහත් උපකල්පනය කරලා ඔක්කොම කරලා ඉවරයි. නමුත් දැන් මේක දිහා බලනකොට බොහොම විමසිල්ලෙන් යථාභූත ඥාන දර්ශනයෙන් ප්‍රඥාවෙන් බලනකොට ඇපල් ගෙඩියක් තියෙන ඔන්න ඇහැට දැක්කා. දකින්නකොට පින්වත්නි චක්කු විඥානයක් පහළ වුණා. ඒ චක්කු විඥාණයට අනුව ඔබ අඳුනගත්තා මේක ඇපල් ගෙඩියක්, මේක කොළ පාට ගෙඩියක්ද, මේක රතු පාට ගෙඩියක්ද, මේ විදිහට අඳුනගත්තා. මේක මෝරපු ගෙඩියක්ද, මේක ටිකක් පරණ ගෙඩියක්ද, හොඳ ගෙඩියක්ද, මේ ඔක්කොම අඳුනගත්තා. ඒ අඳුනා ගැනීම තුළ සංඥා ස්කන්ධයකුත් ඇති වුණා. ඊට අනුව ඔබ තුළ ඒ දැක්ම තුළ වේදනා ස්කන්ධයකුත් ඇති වෙනවා. කන්න පුළුවන් මට්ටමක් නම් සැප වේදනාවක් උපදින්නත් පුළුවන්. ඉතින් ඇත්තටම වේදනා ස්කන්ධයක් මං ඇතුලේ ඇති වෙලා. ඊට අනුව සිතුවිලි ටිකකුත් ඇපල් ගෙඩිය දැක්කට පස්සේ දැක්මට අනුව සිතුවිලි ටිකකුත් ඇති වෙලා. ඒකට කියන්නේ මොකද්ද? අපි ඔයිට කලින් දේශනාවක් කියලා තියෙනවා රූප සංචේතනා කියලා කිව්වේ. ඒ රූපයේ මුල් කරගෙන සිතුවිලි ටිකක් චිත්තචෛතසික ධර්ම ටිකකුත් ඇති වෙලා. ඒකට අනුව රූපස්කන්ධෙත් ඇති වෙලා නැති වෙලා යන වෙනස් වීමක් තියෙනවා. එච්චරයි. ඇති වෙලා නැති වෙලා යනවා. හරියට අර එකම ගඟක් දෙවතාවක් දකින්න බෑ කිව්වා වගේ. ඇති වෙලා නැති වෙලා යනවා. ඒතර ඇති වෙලා නැති වෙලා යන ක්‍රියාවලිය කොහොමත් අනිත්‍යයි. ඒතර එයා සියුම්ම දකිනවා. අනිත්‍ය නම් ඒ අනිත්‍ය වීම නිසාමනේ දුක හටගන්නේ. අනිත්‍ය නම් මේක දුකයි පින්වත්නි. අනිත්‍ය නම් ඒ තුල සැපයක් පනවන්න බෑ.
දුක නම් මේක මගේ වසඟේ තියන්න පුළුවන් කියලා අදහසක් ගන්න බෑ. තණ්හා මාන දිට්ඨි වශයෙන් ඒක තෙත් කරන්න බෑ. ඒක දැනගෙන යථාභූත ඥාන දර්ශනීයට ආවහම නිර්වේදයක් ඇති වෙනවා. ඒ යථාභූත ඥාන අර යදා පඤ්ඤාය පස්සති කියපු තැනින් අත නිබ්බින්දති නිර්වේදයක් ඇති වෙනවා. නිර්වේදයක් කලකිරීමක්. ඒක එයාට මේ දුක ගැන යථාභූත ඥාන දර්ශනය නිසාම නිර්වේදයක් කලකිරීමක් නිබ්බිදාවක් ඇති වෙලා ඒ නිබ්බිදාව නිසා තමයි පින්වත්නි යා තුළ විරාගය මතුවෙන්නේ. විරාගය කියන්නේ නොයල්මක් ඇති වෙනවා. නොයල්ම නිසාම තමයි පින්වත්නි විරාගය නිසා විමුක්තිය ඇති වෙනවා. විමුක්තිය කියන්නේ මිදීමේ ස්වභාවයක් හිත තුළ අත්දකින්න. මිදීමේ ස්වභාවයක් ඇතිවීම නිසා මිදුනා කියලා ඥානයක් ඇති වෙනවා. ක්ෂය වීමේ ඥානයක් හිතේ උපදින්න පටන් ගන්නවා පින්වත්නි. එතකොට එයා මේ ටික හොඳට දැනගන්න ඕන. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන දැනගන්න ඕන. රූපේ මෙහිමයි කියලා දැනගන්නවා. එතකොට රූපේ ඊට පස්සේ වේදනාව මෙහිමයි, සංඥාව මෙහිමයි, සංකාරය මෙහිමයි, විඥානය මෙහිමයි කියලා එයා දැනගන්නවා. ඊට පස්සේ රූපේ ඇතිවීම දැනගන්නවා. ආහාර ප්‍රත්‍යයෙන් රූපේ ඇති වෙනවා. ඊට පස්සේ වේදනා සංඥා සංකාර විඥාන කියන මේ සියලු වේදනා සංඥා සංකාර කියන තුනම පින්වත්නි ස්පර්ශ ප්‍රත්‍යයෙන් ඇති වෙනවා. විඥානේ නාම රූප ප්‍රත්‍යයෙන් ඇති වෙනවා. එහෙමනම් රූපේ ආහාර ප්‍රත්‍යයෙන් ඇති වුණා නම් ආහාරය නිරුද්ධ වෙනකොට රූපේ නිරුද්ධ වෙනවා කියලා දැනගන්නවා. වේදනා සංඥා සංකාර කියන තුනට හේතුව ස්පර්ශ නම් ස්පර්ශේ නිරුද්ධ වීමෙන් වේදනාවත් සංඥාවත් සංකාරයත් නිරුද්ධ වෙනවා කියලා දැනගන්නවා. විඥාණයට හේතුව නාම රූප නම් නාම රූප නිරුද්ධ වීමෙන් විඥාණය නිරුද්ධ වෙනවා කියලා මේ පංචස්කන්ධයේ අත්ංගමයත් එයා දැනගන්නවා. ඉතින් මේ විදියට දැනගන්නකොට පින්වත්නි එයා තුළ මේ යථාභූත ඥාන දර්ශනයෙන් ඇති වෙන මේ ක්‍රියාවලියට සම්පූර්ණ කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. එතකොට එහෙම පුළුවන්කමක් ලැබෙන ශ්‍රාවකෙක් මේ දුකේ යථා ස්වභාවය හරියටම තේරුම් ගන්නවා. එතකොට මේ තේරුම් ගත්ත ශ්‍රාවකයා දැනගන්නවා මේ දුකට හේතුව අවිද්‍යාවමයි කියලාත් දැනගන්නවා. එතකොට අවිද්‍යාව දුරු කිරීමෙන් මේ වැඩපිළිවෙල දුරු කරන්න පුළුවන් කියලා එයා දැනගන්නවා. මේ දුක ගැන දැනගෙන තමයි දුක නිසාම තමයි යාගේ හිතේ සද්ධාාවක් උපදින්නේ. දුක්ඛූප නිසා සද්ධා කිව්වේ ඒකයි. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ස්වභාවයේ තේරුම් ගත්ත නිසා තමයි එයාට සද්ධාාවක් උපදින්නේ. මොකද යථාභූත ඥාන දර්ශනය නිසා නිර්වේදය නිසා විරාගය නිසා විමුක්තිය නිසා ඥානයත් උපදිනවනේ. එතකොට එයා දුක නිසා එතකොට එයා ඒක හරි සද්ධාවේ ප්‍රශස්ත අවස්ථාවක් ඒක. දුක දැනගෙන දුක නිසා එයා සද්ධාවට එනවා. එතකොට එයා ප්‍රඥාවෙන් මේක දැකලා තියෙනවා. අනිත්‍ය බව දැකගෙන එයා සද්ධාවට එනවා. අනාත්ම ස්වභාවය දැනගෙන යා සද්ධාවට එනවා. සද්ධාවට ආවට පස්සේ එතනින් එහාට එයාගේ ජීවිතය තුළ පූර්ණේ වෙන්න ඕන, පුහුණු වෙන්න ඕන වැඩපිළිවෙල තුළ එයා ජීවමාන වෙන්න පටන් ගන්නවා. එතකොට මේ විදිහට එයාගේ හිතේ පින්වත්නි ඔය විදිහට දකින්නකොට මේක මේ අනිත්‍ය වෙලා යන එකක්, දුකටපත් වෙලා යන එකක්, අනාත්ම වෙලා යන එකක් මේක ප්‍රඥාවෙන් දැකගත්තට පස්සේ එයා හැම වෙලාවකම සිතින්ම හිත දිහා බලාගෙන ඉන්නවා. සිතින්ම සිත දිහා බලාගෙන ඉන්නකොට පින්වත්නි සිතවිලි එනකොට සිතවිලි අත්හරිනවා. සිතවිලි මගේ නෙමෙයි. සිතවිලි මම නෙමෙයි. සිතවිලි මගේ වසඟේ පවත්වන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා අනිත්‍ය වශයෙන් දැක යා අත්හැරලා දානවා. එතකොට පින්වත්නි හිත නිසල වෙන්න පටන් ගන්නවා. හිත නිසල වෙලා යනවා. අන්නේ නිසල වීම තුල පවා පින්වත්නි දැක්මත් එයා විදර්ශනා කර මේ සංසාරික ජාලයෙන් ගැලවිලා සම්පූර්ණයෙන්ම නිදහස් වෙන වැඩපිළිවෙලකට එයා අවතීර්ණය වෙන්න පටන් ගන්නවා. ඒ නිසා අපි මේ කියපු කතාව යම් තාක් දුරට ගැඹුරුයි. හැබැයි මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ස්වභාවය කියලා කියන්නේ පින්වත්නි ඇත්තටම ඔබ හොඳට තේරුම් ගන්න මේක තමයි විශ්ව සාධාරණ ධර්මතාවය. එතකොට මේ ධර්මතාවයේ පිළිබඳ යම් කෙනෙක් ප්‍රඥාවෙන් දැකීම තුල තමයි නිර්වේදය තුලින් ආසවක්කේ ඥානෙ දක්වාම මේ වැඩපිළිවෙල අපිට කරගන්න තියෙන්නේ. ඔබ හැම දිනාටම මේ ජීවිතයේ තුලදීම මේ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන්න වැඩපිළිවෙල තුල ඔබ හැම දිනාගේම ජීවිතයේ සියලු සංස්කාරයන්ගේ යථාර්ථ ස්වභාවය තේරුම් ගනිමින් දුකහමාර කරගන්නට මේක අවස්ථාවක් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. දේශනාව නිමා කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. ද්වේෂක්ඛයෝ නිබ්බානං